අද කතා කරන්න යන්නේ බං සාම්ප්ලින් ඩිස්ට්‍රිබියුෂන් කියන මාතෘකාව. එතකොට බං සාම්ප්ලින් ඩිස්ට්‍රිබියුෂන් මේ මාතෘකාවේ තේරුම බං අපි ඒ කියන්නේ මොනවා හරි දත්ත ටිකක් සලකනවා. ඒ දත්තවල මධ්‍යන්නේ නැත්තම් කිව්වොත් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක. ඒ කියන්නේ variance එක මොනවා හරි ඒ කියන්නේ ඒ දත්තවල ඒ කියන්නේ මෙතන sampling distribution එක කියලා මම සිංහලෙන් කිව්වොත් ඇත්තටම අපි මෙතන කරන්නේ දත්තවල ව්‍යාප්තිය. දත්තවල ව්‍යාප්තිය තමයි බං අපි මෙතනදී ඒ කියන්නේ අත්හදා බලන්නේ. එතකොට බං මෙතනදී සාම්පල් කියන ඒවා අපි තෝරාගන්නේ මොනවා හරි population එකකින්. දැන් මම විස්තර කරන්නම් මොකද්ද මේ population එක කියන්නේ කියලා. දැන් හිතන්න බං ස්කූල් එකක් තියෙනවා. ඒ ස්කූල් එකේ ඉන්න බං ශිෂ්‍යයෝ ටික ගත්තොත් හිතන්න ශිෂ්‍යයෝ 5000ක් ඉන්නවා. නැත්තම් ශිෂ්‍යයෝ 7000ක් ඉන්න ස්කූල් එකක්. එතකොට ඒ ස්කූලේ ගත්තොත් බං එතනේ නිරූපණය කරන ළමයි 7000 ගත්තොත් අන්න ඒකට කියනවා අපි population එක කියලා. නැත්තම් මේ රටේ 30ට අපි හිතමු රටේ 30ට වැඩි පුද්ගලයෝ ප්‍රමාණය. රටේ 30ට වැඩි පුද්ගලයෝ ඔක්කොම අපි සැලකුවොත් අන්න ඒකට කියනවා බං population එක කියලා. ඊට පස්සේ දැන් ඉස්කෝලේ ඉන්න සියලුම ශිෂ්‍යයෝ ප්‍රමාණය අන්න ඒකට කියන්නේ population එක. නැත්තම් 30ට වැඩි රටේ 30ට වැඩි පුද්ගල ප්‍රමාණය. ඊට පස්සේ බං දැන් අපි ඊට පස්සේ අර ස්කූල් එකේ ඉන්න ළමයි ප්‍රමාණය 30ට වැඩි පුද්ගල ප්‍රමාණය අපි එකතු කරගන්න ඕනේ බං. ඒ කියන්නේ එහෙම අපි නෝට් කරගන්න ඕනේ ළමයි 7000 එකින් එක්කෙනා 7000 නෝට් කරගන්නවා. ඊට පස්සේ අන්න ඒකට තමයි මම කියන්නේ collection of values of variable. ඒ කියන්නේ සියලු දත්තවල එකතුවක්. ඒ කියන්නේ එකක්වත් අඩු වෙන්න බෑ. ඒ කියන්නේ 5000යි නම් 5000න් 25 දෙනෙක් හැලිලා ඉන්න බෑ. ඒ කියන්නේ 4975 නෙමෙයි 5000යි නම් 5000. අන්න ඒක තමයි මම population එක කියලා කියන්නේ. දැන් එතකොට population එක සැලකුවොත් මුළු ඔක්කොම අගයන් ටික. ඒ කියන්නේ හිතන්න දැන් අපි water meter readings කියලා ගමු. අපි ඒ කියන්නේ අදාළ ප්‍රදේශයක් අදාළ දිස්ත්‍රික්කයක අපි වතුර බිල් සලකනවා නම් අන්නේ වතුර බිල් හැම ගානෙම අපි චෙක් කරන්න ඕනේ ඒක population එක ගන්න නම්. දැන් අන්න ඒකට තමයි මම population එක කියලා අදහස් කරන්නේ ඔක්කොම කියන එකයි බං. ඒ කියන්නේ පොඩ්ඩක්වත් හැලෙන්න බෑ. ඒ කියන්නේ අපි සලකනවා නම් යම් කිසි පිරිසක් එතන ඉන්න ඔක්කොම පිරිසට තමයි population එක කියලා කියන්නේ. ඊට පස්සේ අපි මේ අදාළ දත්ත නැත්තම් population එක ඒ කියන්නේ අපි ළමයි පිරිසක් සලකනවා නම් ඉස්කෝලේක ළමයි පිරිසක් සලකනවා නම් අන්නේ හැම කෙනාම භාවිතා කරලා අපි විවිධ කැල්කියුලේෂන් සිදු කරනවා බං. හිතන්න ඒ ළමයි 5000 නැත්තම් ළමයි 7000 ළමයි ඒ කියන්නේ අදාළ ළමයි ප්‍රමාණය අදාළ population එක. ඒගොල්ලන්ට maths test එකක් දෙනවා. ඒ maths test එකට ඒගොල්ලන්ගේ ලකුණු ප්‍රමාණයක් එනවනේ බං. ඒ සමහර අය 70යි 80යි 90යි සමහර අය 50යි ඔහොම ලකුණු එනවනේ. අන්නේ ඔක්කොම ලකුණු එකතු කරලා ලකුණු ඒ කියන්නේ 5000ගේ ලකුණු එකතු කරලා 5000න් බෙදුවොත් ඒ එක ළමයෙක්ගේ මධ්‍යන ලකුණු එනව නේද බං. එතකොට අන්නේ අදාළ දත්ත භාවිතා කරලා අපි කැල්කියුලේෂන් සිදු කරනවා. එහෙම සිදු කරනවා මොන වගේ කැල්කියුලේෂන්ද අපි සිදු කරන්නේ? අපි මීන් එක හොයන්න බලනවා. මීඩියන් එක හොයනවා. ඒ කියන්නේ 5000ගේ ලකුණු අපි ගත්තා. ලකුණු අරගෙන ඒ ලකුණු ටික ඔක්කොම එකතු කරලා 5000න් බෙදුවා. එතකොට අපිට එනව නේද population එකේ mean එක. අන්න ඒ වගේ mean එක හොයන්න පුළුවන්. නැත්තම් standard deviation එක, නැත්තම් variance එක. නැත්තම් අර ඒ වගේ එක ඒවා හොයන්න පුළුවන් නේ. අන්නේ mean එක නැත්තම් median එක අපි population එක භාවිතා කරලා ඒකෙන් ඒ population එක ඇසුරෙන් මොනවා හරි අපි හදනවා නම් අන්නේ හදන ඒවට කියනවා බං පැරාමීටර් කියලා. ඒ කියන්නේ දැන් අපි මෙතනදී population එකක් සැලකුවා ළමයි 5000ගේ ගණන් ලකුණු ගත්තා. ගණන් ලකුණු වල එන මධ්‍යන්න හිතන්නකෝ එනවා මධ්‍යන්න 72.75ක් කියලා. අන්නේ එන 72.75ට කියන අපි පැරාමීටර් කියලා.
කියන්නේ මෙහෙම 72.75 ආවා. මේක මොකද්ද? population එකේ mean එක. හරිද? මේකට කියනවා population එකේ mean එක. අන්න ඒක මොකද්ද? පැරාමීටර් එකක්. හරිද? ඒ කියන්නේ අදාළ මොකක හරි population එක මධ්‍යන්නේ ගත්තා. ඒක population mean එක. අන්න ඒක පොදුවේ කියනවා පැරාමීටර් කියලා. ඒ වගේ ගොඩාක් පැරාමීටර් අපිට ගන්න පුළුවන් population එකකට අදාළව. mean එක, median එක, variance එක, standard deviation එක. තව ගොඩක් දේවල් පුළුවන්. එතකොට ඒක එක point එකක් ඊට පස්සේ මම තව point එකක් ගත්තොත් දැන් මෙතනදී මම කිව්වා ඉස්සර ළමයි 5000යි කියලා. number of observations in the population. ඒ කියන්නේ බං කී දෙනෙක්ද කියන එකයි. ඒ කියන්නේ මම number of observations in the population. ඒ කියන්නේ අදාළ population එකේ ඉන්න ඇත්තම ගාන. මම කලින් කිව්වා ස්ටුඩන්ට්ස්ලා 5000ක් ඉන්නවා කියලා. එතකොට ඒකේ population size එක නැත්තම් number of observations in the population නැත්තම් ඒකටම කියනවා size of population. ඒක capital N වලින් සංකේතවත් කරනවා. අන්න ඒක දැන් ඉස්කෝලේ ළමයි හිටියා 5000ක්. එහෙනම් n සමානයි 5000යි. අන්න ඒකට කියනවා size of population කියලා. එතකොට population එකට අදාළව මතක තියාගන්න ඕන වැදගත් කාරණා point දෙකක් තියෙනවා බං. එතකොට මෙන්න මේ දෙක තමයි ඒකේ point දෙක. ඒ කියන්නේ population එක සැලකුවාම ඒ population එකේ ඉන්න ඔක්කොම ගාන කීයද? අන්න ඒකට කියනවා size of population කියලා. ඊට පස්සේ අන්නේ ඔක්කොම දත්ත ඇසුරු කරගෙන ඔක්කොම දත්ත මගින් අපි යම් calculation සිදු කරනවා නම් mean එක හොයනවා, median එක හොයනවා, නැත්නම් variance එක මොනවා හරි හදනවා නම් අන්න ඒක හැදුවහම population mean එක එනවා, population variance එක එනවා. ඔහොම මොනවා හරි එනවනේ. අන්න ඒවට කියනවා අපි parameter කියලා. මොනවා හරි calculation සිදු කරලා එන result එකට කියනවා parameter එකක් කියලා. number of observations ගන්නට කියනවා අපි size of population කියලා. හරිද බං? ඊට පස්සේ sample එක ගත්තොත් මොකද sample එකක් කියන්නේ? sample එකක් කියන්නේ subset of population is known as sample. ඒ කියන්නේ මොකද්ද බං? population එකක් මගින් ගන්නා වූ යම්කිසි කොටසක්. හිතන්න ඉස්සෙල්ලා උදාහරණයක් මම ගත්තේ ළමයි 5000ක්. ඒ ළමයි 5000න් මම තෝරගන්නවා ළමයි 250ක්. අන්න ඒ වගේ එකක් තෝරගත්තොත් අන්න ඒකට කියනවා sample එකක් කියලා. එතකොට මම 5000ක් හිටිය ළමයි ගානෙන් 250ක් තෝරගත්තා. හරිද බං? එතකොට අන්නේ sample එක යොදාගෙන, ඒ කියන්නේ අර තෝරගත්තු 250 යොදාගෙන අර කලින් කිව්ව ගණනය කිරීම කරනවා නම්, ඒ කියන්නේ අර 250 නෙමෙයි 250 තෝරගත්තා. ඒ කියන්නේ subset එකක් තෝරගත්තා population එකේ. ඊට පස්සේ අන්නේ ළමයි 250 තෝරගෙන ඒගොල්ලන්ට ගණන් ටෙස්ට් එකක් දීලා ඒගොල්ලන්ගේ ගණන් වල ලකුණු වල මධ්‍යන්න ගන්නවා. නැත්තම් median එක ගන්නවා. නැත්තම් variance එක මොකක් හරි ගන්නවා නම් ඒ කියන්නේ ළමයි 250යි ගන්නෙ. ඒ ළමයි 250ගේ ගණන් ලකුණු ටික එනවනේ බා. ගණන් ලකුණු ටික එකතු කරලා ගණන් ලකුණු 250ක් එනවා. ඒක අදාළ ශිෂ්‍යයෝ 250කින් බෙදුවාම එම ළමයි 250ට අදාළව නැත්නම් එම sample එකට අදාළව යම් මධ්‍යන්නයක් එනවා. ඒකට කියනවා හිතන්නකෝ ආවා කියලා ලකුණු 78.2ක් ආවා. ඒතකොට මේක මොකද්ද? ඉස්සෙල්ලා අපි ගත්තේ population mean එක. මෙතන දැන් ඉන්නේ මොකද්ද? sample mean එක. එතකොට අන්න ඒ දැන් අතනදී population එක භාවිතයෙන් calculation කරාම මේවට කිව්වා parameter කියලා. මේවට කියනවා ඒ අදාළ sample එක භාවිතයෙන් කරලා යම් calculation ගන්නවා නම් අන්න ඒවට කියනවා statistics කියලා. හරිද මම? එතකොට මෙතනදී එම sample එක මගින් යම් calculation ගන්නවා නම් ඒවට කියනවා statistics කියලා. population එක මගින් ගන්නවා නම් ඒකට කියනවා parameter එකක් කියලා. එතකොට sample mean එක සංකේතවත් කරනවා x bar මගින්. එතන population mean එක සංකේතවත් කරනවා mu මගින්. හරිද මම? එතකොට දැන් මෙතනදී අපි ගත්තේ ළමයි කීයද? 250යි. එතකොට number of samples is known as sample size. ඒ කියන්නේ අපි තෝරගත්තු ගාන කීයද? 250නේ. අන්න ඒකට කියනවා sample size එක කියලා බං. එතකොට සාමාන්‍ය sample size එක අපි සංකේතවත් කරන්නේ n මගින්. ඊට පස්සේ
මෙතනදී මම අර කලින් කිව්ව දෙක මෙතන මම සංසන්දනය කරලා තියෙන්නේ මම දැන් population එකයි sample එකයි. size of population එක මොකද්ද? capital N වලින් සංකේතවත් කරනවා. sample එකේ size of sample එක simple n මගින් සංකේතවත් කරනවා. එතකොට මේකේ calculation කරලා ගන්න දේවල් මොනවද? parameter. මේකේ calculation කරලා ගන්න මොනවද? statistics. හරිද? හරි මං ඊට පස්සේ මොකද්ද මේ random sample එකක් කියන්නේ? random sample එකක් කියන්නේ මං කලින් විස්තර කරා ළමයි 5000ක් ඉන්න ඉස්කෝලේ ළමයි 250ක් මම ගත්තා. හරිනේ මං දැන් ඒ වගේ අහඹුව තෝරන ලද sample එකකින්, ඒ කියන්නේ අහඹුව තෝරන ලද sample එකක් population එකකින්. ඒ කියන්නේ හිතන්න ළමයි 5000ක් හිටියා. මම මේක population එක. මම මේකෙන් ගත්ත ළමයි 250ක්. ඒ මොකද්ද ඒක? ඒක sample එක. අන්න ඒ වගේ sample එකකට කියනවා මම මොකද්ද? random sample එකක් කියලා. මොකද මම අහඹුව ගත්තේ. මම අදාළ පිරිසක් මේ select කරලා නෙමෙයිනේ ගත්තේ. මම අහඹුව ගත්තේ. එහෙනම් අහඹුව තෝරන ලද sample එකක් population එකකින් අන්න ඒකට කියනවා random sample එකක් කියලා. හිතන්න population එකක් තියෙනවා. අපි හිතමු යම් district එකක් තෝරලා අපි water meter readings in every house ගන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වතුර බිල සැලකුවොත් හැම ඒ කියන්නේ අපිට අවශ්‍යයි අදාළ දිස්ත්‍රික්කයක් හිතන්න. එම දිස්ත්‍රික්කයට අදාළ මධ්‍යන්නේ වතුර බිල අපිට අවශ්‍යයි මාසයකට යන. දැන් ඕක අපිට ප්‍රායෝගිකව කරන්න ගියොත් බං population එකක් ගන්න ගියොත් හිතන්නකෝ කොච්චරනම් ගෙවල් නැද්ද එක දිස්ත්‍රික්කයක. එතකොට එක දිස්ත්‍රික්කයක හැම ගෙවක් ගානෙම ගිහිල්ලා වතුර බිල් ඒක පරීක්ෂා කර ඒ හැමදේම එකතු කරලා අදාළ ගෙවල් ගානෙන් බෙදන්න ගියොත් ඒක ගොඩාක් ලොකු කාලයක් අපතේ යනවා බං. එතකොට අපි කරන්නේ මොකද්ද ඒ වෙනුවට? අපි random sample එකක් ගන්නවා. ඒ කියන්නේ යම් විශේෂ ගෙවල් ගානක් සිලෙක්ට් කරනවා නෙමෙයි අපි තනින් තන ගෙවල් 1000ක් එකතු කරනවා. අන්නේ ගෙවල් 1000 එකතු කරලා අන්නේ ගෙවල් 1000 වතුර බිල එකතු කරලා 1000න් බෙදනවා. එතකොට අපිට එනවා sample mean එක. හරිද? එතකොට අපිට ආවේ එතනින් sample mean එක. අපිට population mean එකක් ආවේ නැහැ. හැබැයි අපිට උපකල්පනය කරනවා මේ අදාළ sample එකක් select කරලා එන mean එක population mean එක වෙන්න ඇති කියලා ගණනය කිරීම තමයි බං අපිට ගොඩක් දුරට practically කරන්න පුළුවන්. දැන් මෙතනදී එතකොට දැන් මම මේක random sample එකක් කියලා කිව්වේ මොකද population එකේ ඇති සෑම ගෙදරක්ම sample එකට වැටීමේ සම්භාවිතාවයක් ඇත. ඒ කියන්නේ population එකක් සැලකුවාම එක ගෙදරක් වැටෙන්නේ නැහැ කියලා කියන්න බෑ. අපිට සමහර විට වැටෙන්න පුළුවන්, වැටෙන්න නැති වෙන්න පුළුවන්. එතකොට random sample එක හැම එකම සාධාරණ දත්තයක් කියලා ඉවන් එතනින් කියන්නේ. කියන්නේ වැටීමේ සම්භාවිතාවය ඇත. ඒකයි ඉවන් එතනින් අදහස් කරේ. එතකොට ඊට පස්සේ අපි බලමු sampling with and without replacement. දැන් අතනදී කියන්නේ sample එකක් select කරනවනේ. අදාළ ගෙවල් 5000කට වඩා වැඩියෙන් තියෙනවා. ගෙවල් 5000ක් කියලා ගමු. එතකොට ගෙවල් 5000න් අපි තෝරගන්නවා ගෙවල් 1000ක්. මේ එක ගෙයක් ගත්තා. ආයි ඒ ගත්තා. ඒ කියන්නේ එක ගෙයක් ගත්තා. ඊට පස්සේ ආපහු තව ගෙයක් ගත්තා. ආයි තුන්වෙනි ගේ ගන්නවා. ආයි හතරවෙනි ගේ ගන්නවා. එතකොට අපි මෙතනදී රීප්ලේස්මන්ට් එකක් කරේ නෑනේ බං. එතකොට ඒ කියන්නේ හිතන්න මෙහෙම ගෙවල් තියෙනවා. මේක house 1 කියලා ගමු. house 2 house 3 house 4. හරිද? එතකොට හිතන්න ගෙවල් යම් ගානක් තියෙනවා. එතන මෙන්න මේ ගෙවල් හතරක් මෙහෙම අපි නිකන් මෙතන තියෙන ගෙවල් හතරක් මෙහෙම ගන්නවා එකට. H1 එක ගත්තා කියලා හිතන්න. ඔන්න ඒක ගත්තා. අපේ sample එකට. H2ත් ගත්තා. H3 අහුවෙන්නේ නැහැ. අපි H4 ගන්නවා. හරිද? ඊට පස්සේ ආපහු ඔන්න අපි ආපහු වටයක් එනවා. ආපහු වටයකදී ආපහු H1 ගන්නවා. H2 ගන්න වෙන්නේ. H3 ගන්නවා. H4 ගන්නවා. එතකොට මෙතනදී රීප්ලේස්මන්ට් එකක් කරලා නේද අපි ගත්තේ. ඒ කියන්නේ H1 දෙසරයක් ආවා. අන්න ඒ වගේ එකකට කියනවා sampling with replacement කියලා. කියන්නේ sample එකක් ගන්නවා replacement එකක් ඇතුව. දැන් sampling without replacement කියන්නේ H1 ගත්තා නම් H1 ගත්තමයි. ආයි ඒක සලකන්නේ නැහැ. ඔන්න H2 ගත්තා. H3 අහු වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මම කියවනේ මේක random sample එකක් බං.
එකක් වැටෙන්නත් පුළුවන් නොවැටෙන්නත් පුළුවන්. හරි. අහඹුවනේ ගන්නෙ. එතකොට ඔන්න HD ගත්ත කියන්නකො. හැබැයි මෙයා ආයි සිලෙක්ට් වෙන්නේ නැහැ. මොකද මේක without replacement අවස්ථාව. හරිද මං? එතකොට මං හිතනවා ඒක අවුලක් නැහැ කියලා. එතකොට මං sample theory කියලා මෙතන ප්‍රධාන මාතෘකාවක් තියෙනවා බං. එතකොට මෙතන sample theory කියන්නේ මම අර කලින් කිව්වා අපිට practically ඒවා ඒ කියන්නේ water meter readings in district කියන එක මධ්‍යයන් එක අපිට ගන්න අමාරුයි practically හැම ගෙදරක් ගානෙම ගිහලා වතුර බිල නෙමෙයි අපි හිතමු විදුලි බිල කියලා. ඒක හිතන්නකෝ ගන්න අමාරුයිනම හැම ගෙදරකටම ගිහිල්ලා. එතකොට අපි කරන්නේ random sample එක select කරනවා. එම රැන්ඩම් සාම්පල් එකේ හිතන්න ගෙවල් 1000ක් තිබ්බා. ඒ ගෙවල් 1000ට අදාළ වතුර විදුලි බිල එකතු කරලා අදාළ ගෙවල් ගායනෙන් බෙදුවා. එතකොට යම් විදුලි බිලක් එනවා. අන්න ඒක සාම්පල් මීන් එක ආවා. අන්නේ සාම්පල් මීන් එක අදාළ පොපියුලේෂන් මීන් එකට සමානයි කියලා වගේ අරන් අපි ගණන් හදන එක තමයි බං සාමාන්‍යයෙන් සිදු කරන්නේ. කියන්නේ ඒ හා සම්බන්ධ නැත්තම් අපි හිතනවා මේකට අරකට ආසන්න වෙයි කියලා අරන් ඒවත් එක්ක රිලේෂන්ෂිප්ස් ගන්න එක තමයි බං සාම්පල් තියරි එකේදී කරන්නේ. දැන් මෙතන කියලා තියෙන්නේ study of relationships between population and sample drawn from population. ඒ කියන්නේ population එක සහ sample එකේ සම්බන්ධයක් ගන්න එකට තමයි sample තියරි කියන්නේ. කියන්නේ population එකයි sample එකයි comparison කරන එක වගේ තමයි බං මෙතනදී කියන්නේ. හරි බං ඊට පස්සේ මොකද්ද මේ sampling distribution එකක් කියලා කියන්නේ. හරිද? එතකොට බං ඔන්න යම් population එකක් තියෙනවා. මෙම ඒ population එකකින් අපි n සංඛ්‍යාවක් ගන්නවා. ඒ කියන්නේ හිතන්න 5000ක් තිබ්බා. ගෙවල් එතනින් ගෙවල් 250ක් සැලකුවා. අන්න ඒක එතකොට n සමානයි කීයද 5000යි. simple n සමානයි කීයද 250යි. හරිද බං? එතකොට consider n number of samples drawn from the population. කියන්නේ හිතන්න n number කියන්නේ හිතන්න population එක මම කිව්ව විදියට නිකන් හිතන්නකෝ බං. මේක n කියන්නේ ගෙවල් 5000ක් තියෙනවා අදාළ එකෙන් ගෙවල් 250ක් සැලකුවා. මෙතන n වෙනකොට 250 හරි දාගන්න අවුලක් නැහැ. consider n number of samples drawn from the population. ඊට පස්සේ අපි මේ ගෙවල් 250 කියන්නේ ගෙවල් 250ට අදාළ හිතමු විදුලි බිල. ඒ කියන්නේ 250ක් අපි ගත්තා. එම 250 විදුලි බිල් ටික ලියාගෙන මෙහෙම ලියාගත්තා. බෙදුවා ගෙවල් ගානෙන් එනවා මීන් එක. මොන මීන් එකද? විදුලි බිලට අදාළ මීන් එක. එතකොට ඒක කැල්කියුලේෂන් එක ගන්න බං. අපි කරපු කැල්කියුලේෂන් එක සාම්පල් එකේ. calculation of sample මම අර කලින් කිව්වා. ඒවට කියනවා statistics කියලා. population එකම සලකලා අපි ගත්තොත් යමක් ඒකට මොකක්ද කියන්නේ පැරාමීටර් එකක්. අදාළ sample එක විතරක් සලකලා ඒකේ යම් mean එකක් තව තියෙනවනේ අපි දන්න variance අපි A level වලටත් කරන්නේ variance වෙනවා standard deviation විචලතාව කියලා අපි හොයන්නේ. ඒ වාර කරනවා. එතකොට sample එකට අදාළව ඒ වගේ දේවල් කරාම ඒවට මම කලින් කිව්වා මොකක්ද කියන්නේ statistics එකක් කියලා. statistics කියලා. එතකොට මම දැන් මෙතනදී කිව්වේ මේ population එකක් දැන් මෙතනත් හිතන්න ඕන නම් බං. මෙතන තව පොයින්ට් එකක් තියෙනවා. ඊට පස්සේ මම දැන් කිව්ව ටික තේරෙනවනේ බං. ඒ කියන්නේ statistics එකක් කියන්නේ මොකද්ද? sample එක මගින් යම් කිසි calculation ගන්න ඕනේ. ඒකට කියන්නේ statistics එක. ඊට පස්සේ බං දැන් හිතන්න population එක 1000යි කියලා. හරිද? population එක 1000යි. එතකොට දැන් මෙතන මෙහෙම 1000ක් තියෙන population එකකින් එක sample එකක් ගත්තා. කියන්නේ මෙතන මෙහෙම 1000ක් තියෙනවා. මේකේ මුළු ගාන 1000යි කියලා හිතන්න. අපි එක sample එකක් ගත්තා. ඒකේ sample size එක 20යි. හරිද? ඒකේ sample size එක 20යි. තව sample එකක් ගන්නවා. ඒකේ sample size එකත් 20යි. ඔහොම sample size එක 20 ඒවා තුනක් ගත්තා කියලා හිතන්න. හරිද? එතකොට දැන් population එක උනේ 1000යි. sample 1 එක ගත්තා. sample 1 ඒ කියන්නේ sample එකක් ගත්තා. ඒකේ කොච්චරද size of sample එක? n සමානයි 20යි. මෙතන capital N සමානයි 1000යි. එතකොට අපිට මෙතනින්
අරගන්න සාම්පල් ගාන හොයාගන්න පුළුවන් ඕනම් බං NCN වලින්. ඒ කියන්නේ මෙතනින් අර මේ වගේ 20 කෑලි කීයක් ගන්න පුළුවන්ද කියන එකයි. මෙතනින් ඒ කියන්නේ. ඒක මම පස්සේ ගානකටදී කියන්නම් බං. මෙතනදී මම හිතන්නකෝ මෙතනදී එහෙම සාම්පල් 20 එකක් ගත්තා, මෙතන 20 එකක් ගත්තා, මෙතන 20 එකක් ගත්තා. එතකොට මේ statistics vary from sample to sample. ඒ කියන්නේ බං. දැන් මෙතනදී අදාළ ගෙවල් 20 වතුර බිල් එක එකතු කළාම මධ්‍යන්න ගත්තොත් එනවා යම් ගාණක්. මෙතන ඒ ගෙවල් 20 එකතු කරාම යම් ගාණක් එනවා. එතකොට මේ දෙක උන්නම් සමාන වෙන්නත් පුළුවන් වෙනස් වෙන්නත් පුළුවන් නේ බං. සමාන වෙන්නත් පුළුවන්. නැත්තම් ගොඩක් දුරට වෙනස් නේ බං. අනිවාර්යෙන් වෙනස් වෙනවා. ඒ වගේ දැන් මෙතනින් තව 20ක් ගත්තොත් අනිවාර්යෙන් ওই තුනේම වෙනස් වෙනවා. එතකොට අන්න ඒක නිසා බං ස්ටැටිස්ටික්ස් කියන්නේ මොනවද? සාම්පල් එක භාවිතයෙන් ගන්නා කැල්කියුලේෂන්. ඒ කියන්නේ මොනවද? මීන් එක, මීඩියන් එක, වේරියන්ස් අන්න ඒ වගේ ඒවා. vary from sample to sample. වෙනස් වෙනවා සාම්පල් එකෙන් සාම්පල් එකට. වෙනස් වෙනවනේ බං. අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනේ. එතකොට අන්න ඒක නිසා statistics is a random variable. ඒක නිසා බං statistics is a random variable. ඒ කියන්නේ ඒක නිසා මේක මේ දැන් මෙතන x bar ගත්තොත් x bar 1 x bar 2 ගත්තොත් අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. ඒක නිසා අපි කියනවා statistics is a random variable. ඒක variable එකක්. ඒක නියත නැහැ. population mean එක ගත්තොත් ඒක නියතයි. දැන් මේ 18 අදාළ population mean එක mu අනිවාර්යෙන් නියතයිනේ. නමුත් x bar 1 x bar 2 සමාන වෙන්න ඕනේ කියලා නෑනේ බා. අනිවාර්යයෙන්ම statistics is a random variable. ඒක වෙනස් විය යුතුයි. දැන් හිතන්න බං අපි මෙතනදී ගත්තා වගේ අදාළ හිතමු දැන් මෙතනදී සාම්පල් එකක් සිලෙක්ට් කරා. එimhe සාම්පල් එකේ අපි සිලෙක්ට් කරලා අපි කරේ මොකද්ද? සාම්පල් මීන් එක ගත්ත එක. එතකොට අන්නේ සාම්පල් මීන් එක මොකද්ද? ස්ටැටිස්ටික් එකන්නේ. සාම්පල් මීන් එක ස්ටැටිස්ටික් එක. හරිද? ඊට පස්සේ අන්නේ සලකන සෑම සාම්පල් එකටම මෙන්න මේ සලකන සෑම සාම්පල් එකටම අදාළ මීන් ටික අපි ගණනය කරගන්නවා. S bar 1 හොයනවා, sample 2 එකේ S bar 2 හොයනවා. ඔය විදියට අපිට 18 අදාළව 50ක් විතර ගන්න පුළුවන් නේ. ඔය විදියට ඔක්කොම ටික මීන් ටික අපි මේ හොයනවා. ඊට පස්සේ කරන්නේ මොකද්ද? සෑම සලකන සාම්පල් එකට අදාළ මීන් ටික එකට පෙළ ගැසූ විට අපිට මොකද්ද ලැබෙන්නේ? ඩිස්ට්‍රිබියුෂන් එකක් බං. හරිද? ඩිස්ට්‍රිබියුෂන් එකක් ලැබේ. අන්න ඒකට තමයි බං sample distribution of the mean කියන්නේ. අර විදියට සාම්පල් එකෙන් එකින් එකට මෙන්න මේ විදියට මීන් ටික ඔය විදියට 50කගේ ඔන්න මීන් ටික අපි එකට පෙළ ගැස්සුවා. අන්න ඒක ඩිස්ට්‍රිබියුෂන් යන්නේ ව්‍යාප්තියන්නේ. අන්න ඒකට කියනවා sampling distribution of the mean කියලා බං. ඒ විදිහටම අපිට sampling distribution of the variance, sample distribution of the proportion ඔන්න ඔය විදියට ගොඩක් දේවල් ගන්න පුළුවන්. මම ගොඩාක්ම ගණන් අපිට එන්නේ sampling distribution of the mean එකයි sampling distribution of the proportion එකයි. දැන් ඒ විදිහට බං එතකොට ගත්තොත් sample distribution එක කියලා කියන්නේ probability distribution එකක් statistics based on possible samples. මෙතන කියන්නේ බං sample distribution is the probability distribution of a statistic based on all possible sample. ඒ කියන්නේ දැන් ඇත්තට බං අපි ව්‍යාප්තියන්නේ ගත්තේ ඒ ව්‍යාප්තියට අදාළ probability ඔක්කොම අපිට සලකන්න පුළුවන්. අපි අර කලින් කතා කරානේ බං මෙතන අර කියන එක වැඩි තේරෙන්නේ නැතුව ඇති. නමුත් මෙතන කියන්නේ බං අර normal distribution වල අපි z වගේයන් වගුවන් මේ වගු භාවිතා කර අපි probability ගත්තනේ. අන්න ඒ විදිහටම මේ අර x bar 1 x bar 2 ඇසුරෙන් අර ඔක්කොම මේ distribution ඒ කියන්නේ sampling distribution එක probability එක භාවිතා කරගෙන හොයන්න පුළුවන් කියලා බං කියන්නේ. මේක ගණන් වලට ගියම් තේරෙනවා. මෙතන මේක වැඩි කියන්නේ මෙතනින් කියන්නේ බං අර sampling distribution එකක් probability distribution එකක්මයි කියලා. දැන් ගත්තොත් බං මෙතන මම example එකක් සලකන්නම්. ගානක් නෙමෙයි නිකන් තේරුම් ගන්න. S bar හිතන්න ශිෂ්‍යයෝ 5 දෙනෙක් ඉන්නවා x1 s2 s3 s4 කියලා. එතකොට මේ ඔක්කොමනේ. එතකොට මේක තමයි population එක. population size එක කීයද? 5යි. කියන්නේ capital N සමානයි 5යි. ඔන්න අපි select කරගන්නවා යම්කිසි දෙන්නෙක්.
අන්න ඒකට මොකද්ද කියන්නේ? සාම්පල් එකක්. සාම්පල් සයිස් එක කීයද? 2යි. ඒකට සාම්පල් සයිස් එක 2යි. ඊට පස්සේ ඔය විදිහට සාම්පල් කීයක් අපිට තෝරලා ගන්න පුළුවන්ද? කියන්නේ සාම්පල් 2 ගානේ සාම්පල් සයිස් එක 2 ගානේ කොච්චර සාම්පල් ප්‍රමාණයක් ගන්න පුළුවන්ද? number of samples ගාන NCN. n කියලා ගන්නේ size of population එක, n කියලා ගන්නේ size of sample එක. number of sample එකයි size of sample එකයි පටල ගන්න එපා. size of sample කියන්නේ අපි එක පාරකට ගන්න ළමයි ගාන කීයද? number of samples කියන්නේ බං අන්න ඒ දෙක ගාන අපි කී දෙනෙක් ගන්නවද කියන එකයි. අන්න මං ඊට පස්සේ තියෙන්නේ sampling distribution of the mean. ඒ කියන්නේ අපි ගණන් හදන ප්‍රධානම ආකාරය මේකෙන් තමයි මම සම්පූර්ණ මේ පාඩම රඳා පවතින්නේ. ඒ කියන්නේ ගොඩක්ම අපි කරන්නේ sampling distribution of the mean. අර මං කලින් කිව්ව විදිහට මොකද්ද? අදාළ population එක සැලකුවා. ඒකට අදාළ mean ගත්ත sample 1 එක sample 2 එක sample 3 එක ගත්තා. අන්න ඒ විදිහට හිතන්න ගෙවල් 20ක් ගත්තා. ඒකේ 20 එකතු කරලා 20ෙන් බෙදුවා. අන්න එතකොට යම් ප්‍රමාණයක් එනවා. අරගෙන යම් ප්‍රමාණයක් එනවා. මේක එකට පෙළ ගස්සනවා. පෙළ ගැස්සුවම අපිට එනවා sampling distribution එකක්. ඊට පස්සේ අන්න ඒ එන අන්තිමට එන mean එක එනවනේ බං අපිට. ඒකට පෙළ ගැස්සුවම යම් යම් mean ප්‍රමාණයක් එනවනේ. මධ්‍යන්නේ යම් ගන්න. අන්න ඒව එකතු කළා ඒකෙන් එන එක population එකට සමානද නැද්ද කියලා ඔය වගේ නිකන් අර relationship ගන්න එක තමයි මම sampling distribution of the mean එකේදී කරන්නේ. ඊට පස්සේ බං හිතන්න දැන් sample size එක n වන samples යම් ප්‍රමාණයක් population size එක n වන population එකකින් තෝරමු. ඒ කියන්නේ population size එක n 1000යි කියලා හිතන්න. අන්න එතනින් අපි sample size එක n සමානයි 5යි කියලා හිතමු. අන්න ඒ විදිහට ඒ වගේම මෙතනින් samples ගොඩක් ගන්න පුළුවන් නේ බං. එතකොට මෙතනදී population size එක කීයද? n 1000යි. එතකොට අන්නේ population එකේ 1000ගෙම ඔක්කොම එකතු කරලා බෙදුවාම එනවනේ යම් mean එකක්. අන්න ඒකට මොකද්ද කියන්නේ? mu කියන්නේ මොකද්ද? population mean එක. මේ සංකේත මතක තියාගන්න බං ගණන් වලදී වැදගත් වෙනවා. ඊට පස්සේ ඒකට අදාළ variance එක කියන්නේ population එකටම අදාළ variance එක sigma squared කියලා හිතන්න. හරිද? ඊට පස්සේ යම් sample එකක් සැලකුවා. sample එකේ කොච්චරක් තියෙනවද? sample size එක n සමානයි 5යි. එතකොට මේකට අදාළව වතුර බිල් ටික එකතු කරලා බෙදුවා 5න් යම් ප්‍රමාණයක් mean එකක් එනවා. අන්න ඒ mean එක මොකද්ද? ඒක sample mean එකටම. හරිද? එතකොට තේරෙනවනේ බං මෙතනදී අපි population mean එක ගත්තා. මෙතනදී අපි sample mean එක ගත්තා. හරිනේ බං. දැන් ඊට පස්සේ හැබැයි අපිට අන්තිම නිගමනයකට එන්න පුළුවන්ද මේ එන sample දැන් අපි පහසු සඳහන් sample එකක් ගත්තා අපිට ප්‍රැක්ටිකලි කරන්න බැරි හින්දා. හරි. ඊට පස්සේ මේ එන mean එක මේකේ මේ population එකේ සත්‍ය mean එකමයි කියලා අපිට කියන්න බෑනේ බං. අනිවාර්යයෙන් වෙනස් වෙනවනේ. ඒක අනිවාර්යෙන් වෙනස් වෙනවා. ඒක නිසා තමයි අපි sampling distribution කියන අර ඒ කියන්නේ sampling distribution of the mean. ඒ කියන්නේ sampling distribution කියන ක්‍රමය අනුගමනය කරලා මේකට සාධාරණම අගයක් ගන්න හදන එක තමයි බං කරන්නේ. ඒ කියන්නේ මෙතනදී x bar මේ දැන් මෙතනදී සමහර විට මේකේ මධ්‍යන්නේ 60ක් වෙන්න පුළුවන් population mean එක. ඊට පස්සේ අපි තනින් තන ගන්නවා ගොඩක් ලොකු වගයන්. හිතන්න 70 80 ওই විදියට. එතකොට මේ විදුලි බිල් ප්‍රමාණය 110 දැන් මෙතනදී මුළු එක 60යි. අපි කොහොම හරි කරලා ප්‍රැක්ටිකලි කරලා කොහොම හරි කරලා 60යි කියලා ගත්ත කියන්නකෝ. බැරි වෙලා ඊට පස්සේ මේකට අදාළව 110 130 80 ওই විදියටම හමුලෙස එනවා. එතකොට මධ්‍යන්න ගත්තොත් 100ක් විතර එනවා. එතකොට අනිවාර්යයෙන්ම ගොඩක් ලොකු error එකක් එනවනේ බං. එතකොට අන්නේ error එක පුළුවන් තරම් අඩු කරලා මේකට සාධාරණයක් කරන්න තමයි අපි sampling distribution කියලා එක කරන්නේ. හරිද? එතකොට sampling distribution of the mean මේක තේරුම් ගන්න බං. මෙතනදී අපි කරන්නේ අර ඒකට කොහොම හරි මෙතනින් අන්තිම අගයක් උපරිම සාධාරණව ගන්න. හරිද? මෙතන මේ කියන්නේ sampling distribution of the mean. ඒ කියන්නේ x bar is approximately normally distributed with mean mu x bar and variance sigma x bar. එතකොට මෙතන කියන්නේ බං මෙන්න මේ x bar ඒ කියන්නේ sample mean එක
approximately normally distributed වෙලා තියෙනවා mu x bar and sigma x bar අතර. ඒක ගණන් වලට ගියාම තේරෙනවා බං මෙතන කියන්නේ sampling distribution of the mean එක x bar එක ව්‍යාප්ත වෙලා තියෙනවා mu x bar සහ sigma x bar අතර. අපි දන්නවනේ බං mu කියන්නේ මොකද්ද? population mean එක. s bar කියන්නේ මොකද්ද? sample mean එක. මෙන්න මෙතනදී අලුත් සිම්බල් දෙකක් තියෙනවා බං. mu x bar කියන්නේ expected mean එක. sigma squared x bar කියන්නේ expected variance එක. හරිද බං? එතකොට මෙන්න මෙතන මේ ගණන් වලට ගියාම මම මේක අර එකම ක්‍රමයකට ගණන් හදන්න තියෙන්නේ. එතකොට දැන් ගත්තොත් mu x bar කියන්නේ mu x bar එක සමාන වෙනවා මොකේටද? mu වලට. ඒ කියන්නේ population mean එකට සමාන වෙනවා. sigma x bar මෙතන squared නෑ. sigma x bar එක සමාන වෙනවා sigma බෙදීම √n වලට. මෙතන sigma කියන්නේ මොකද්ද? population mean එක. මෙතන population mean එක මේක population standard deviation එක. එතකොට මෙතන n කියන්නේ මොකද්ද? sample size එක. එතකොට මෙතන මෙන්න මේ අලුතෙන් ආපු symbol එක මේකට සමානයි. එතකොට දැන් අපි දන්නවනේ බං මෙන්න මෙහෙම යම් කිසි එකක් distributed වෙලා තියෙනවා නම් ඒක distributed වෙලා තියෙන්නේ ඒ කියන්නේ මේ x bar වලනේ. ඒ කියන්නේ අපිට අවශ්‍යයි normal distribution එක. normal standard distribution එක. එතකොට ඒක ගත්තොත් ඒක z වලින් අපි සංකේතවත් කරන්නේ බා. එතකොට අපි ඉස්සර ගණන් හැදුවානේ x bar minus mu over sigma කියලා. එතකොට මෙතන z සමාන වෙන්නේ මොකේද? x bar minus mu x bar බෙදීම sigma x bar වලට. ඒ කියන්නේ මෙතනදී අපි හදන්නේ බං පුළුවන් තරම් සාධාරණීකරණය කරන්න ඕන ක්‍රමයක්. මේක තියරි වලින් මෙතන මෙහෙම විස්තර කරන්න අමාරුයි බං. ගානක ගියාම මොකද්ද මේ වෙන්නේ කියලා තේරෙනවා. එතකොට ගත්තොත් මෙතන ඔන්න z කියන එක ගත්තා s bar minus mu x bar බෙදීම sigma x bar. එතකොට මේක මොකද්ද? standard normal variable